චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනී අනාථ පින්ඩිකස්ස ආරාමි තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදංතේති තේ භික්ඛු භගවතු පච්චස්සෝ සුං භගවා ඒතද උච්චේ සම්මාසව සංවර පරියායං වූ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත හාසිස්සාමිති එවං භන්තේති කෝති භික්ඛු භගවතු පච්චස්සෝ සුං භගවා ඒතද උච්චේ ජානතු අහං භික්ඛවේ පස්සතු ආසවානං khයං වදාමි නෝ අජානතු නෝ අපස්සතු කිංචි භික්ඛවේ ජානතු කිං පස්සතු ආසවානං කයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතු අනුභංනා චේව ආසවා උපජ්ජන්ති උප්පංනාච ආසවා පවද්ධන්ති යෝනිසෝච කෝ භික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නාචේව ආසවාන උප්පජ්ජන්ති උප්පන්නාච ආසවා පහියන්ති
සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර කාරුණික පින්වත්නි, කාර්ය බහුල ජීවිත ගත කරන මේ හැම කෙනෙක්ම ජීවිතයේ මොහොතක් නමුත් සද්ධර්මයේ වෙනුවෙන් වැය කරන්න, කැප කරන්න මේ ගත කළ කාල පරිච්ඡේදය බොහොම වටිනවා. පින්වතුනි, කවදා හරි දවසක මේ සියලු සංසාර දුක් නිමා කරන යම ශාන්තිය ලබන්න පුළුවන් වෙන්නේ තථාගත සද්ධර්මයෙන්මයි. ඒ තථාගත සද්ධර්මයට සවන් දීමෙන්මයි යම දුර විවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මේ පින්වතුන් මේ මොහොත යම ద్వාරය ළඟයි මේ මොහොත ගත කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාටම යම ద్వාරය විවර කරගෙන නිවන් පුරට වදනට දේශනා කළ වටිනාම සූත්‍ර ධර්මයයි අපි අද දවසේ මාතෘකාව වශයෙන් තබාගෙන ඉඩ ලැබෙන කාල වේලාව අනුව ඒ දේශනා ධර්මයේ පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් වෙන්නේ. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ එදා සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවදී එක්තරා දවසක භික්ෂූන් වහන්සේලා අමතනවා. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට දෑත් ඔසවා ඇඟිලි බැඳගෙන නමස්කාර කරගෙන උන්වහන්සේට සවන් දෙනවා. මේ වෙලාවේදී උන්වහන්සේ භික්ෂූන්ගේ නිහඬතාවය දැක උන්වහන්සේලාට කතා කරලා කියනවා, මහණෙනි, මම අද නුඹලාට සියලු ආශ්‍රවක්ෂය කරන, සියලු ආශ්‍රව නැති කරන ප්‍රතිපදාව දේශනා කරනවා. හොඳින් සවන් දෙන්න ඕන. ඒ අනුව සිහි කරන්න, මෙනෙහි කරන්න ඕන. මෙසේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් උන්වහන්සේ සද්ධාසව සූත්‍රය ආරම්භ කළා. මේ උතුම් සදහම් දේශනාව. ඒ දේශනාව තුළ උන්වහන්සේ ආරම්භයේදීම මතක් කරනවා, ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි, නොඅජානතෝ නොඅපස්සතෝ කිංචි භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. මහණෙනි, මේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දෙක ජානතෝ පස්සතෝ, දන්න කෙනාම දකින්න කෙනාම ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂයවීම කරන්නේය, ක්ෂය කරන්නේය. යමෙකු යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් නොදන්නේද, නොදක්නේද, එබඳු කෙනෙකුට මේ ආශ්‍රවයන්ගේ ක්ෂය වීමක් මනු කියවි. දැන් බුදුරජාණන් වහන්සේ පළමු කොටම අවධාරණය කළ තැනක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය දන්න කෙනාමයි දකින කෙනාමයි සීල ආශ්‍රවක්ෂය කරන්නේ. යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය නොදන්න කෙනා, නොදකින කෙනා ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමක්, කරන්නේ නැහැ.
ඒ උන්වහන්සේ තවදුරටත් අවධාරණය කරනවා අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතු. අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා නුනුවණින් මෙනෙහි කරන නිසා අනුප්පන්නාචේව ආසවා උපජ්ජಂತಿ. නූපන් ආශ්‍රව කෙලෙස් උපදිනවා යාට. උප්පන්නාච ආසවා පවඩ්ඩಂತಿ. උපන්නාශ්‍රව වැඩෙනවා. අයෝනිසෝ මනසිකාරේ භාවිතා කළොත් නූපන් ආශ්‍රව කෙලෙස් උපදිනවා. උපන්න ආශ්‍රව කෙලෙස් වැඩි දියුණු වෙනවා. යෝනිසෝචකෝ භික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නා චේව ආසවා න උප්පජ්ජಂತಿ. උප්පන්නා ච ආසවා අහියන්ති. යෝනිසෝ මනසිකාරේ භාවිතා කිරීමෙන් නූපන් ආශ්‍රව නූපදිනවා. උපන් ආශ්‍රව ක්ලේශයෝ ප්‍රහීන වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නූපන් ආශ්‍රව නූපදින්නත් උපන් ආශ්‍රවේ දුරු වෙන්නත් නූපන් ආශ්‍රව නූපදින්නත් උපන් ආශ්‍රව දුරු වෙන්නත් දේශනා කළේ යෝනිසෝ මනසිකාර්ය හා යෝනිසෝ මනසිකාර්ය. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුළ ඇති අදහස ටිකක් ගැඹුරින් විමසා බලන්න වටිනවා. උන්වහන්සේ මෙහිදී යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයේ භාවිතාව පෙන්වුවේ අයෝනිසෝ මනසිකාරයේ භාවිතා කිරීමෙන් නූපන්නාශ්‍රව උපදිනවා, උපන්නාශ්‍රව වැඩිනවා. එතන යෝනිසෝ මනසිකාරයට පෙන්වන්නේ නූපන්නාශ්‍රව නූපදින, උපන්න ආශ්‍රවය දුරු කරන. උපන්න ආශ්‍රවය දුරු කරන වැඩපිළිවෙල. හැබැයි එතන පෙන්නලානේ නූපන් කුසලයේ උපදවන, උපන් කුසලයේ වඩන තැන. මෙහි මේ සූත්‍රයේන ඉදිරි කරුණු ටික විමසා බලනකොට අපට ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබන්න පුළුවන් වෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන යෝනිසෝ මනසිකාරය පවත්වාගත යුතු ස්ථාන 7ක් වැඩපිළිවෙළවල් 7ක් ගැන දේශනා කරනවා. අත්ති භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා අත්ති ආසවා සංවරා පහතබ්බා නත්ති ආසවා පටිසේවනා පහතබ්බා අත්ති ආසවා දිවාසනා පහතබ්බා අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා නත්ති ආසවා විනෝදනා පහතබ්බා අත්ති ආසවා භාවනා පහතබ්බාති. මහණනි,
දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව තිබෙනවා. මහණෙනි සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව තියෙනවා. ප්‍රත්‍යවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. විනෝදණයෙන් දුරු කළ යුතු, වීරයෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. දැන් උන්වහන්සේ ආශ්‍රවක්ෂය කෙලෙස් දුරු කිරීම සඳහා වැඩපිළිවෙලක් දේශනා කරනවා. දර්ශනයෙන්, සංවරයෙන්, ප්‍රතිවීක්ෂාවෙන්, ඉවසීමෙන්, පරිවර්ජණයෙන්, විනෝදණයෙන්, භාවනාවෙන්. දැන් ආශ්‍රව ක්ලේශ දුරු කරන්න දේශනා කළ සමස්ත වැඩපිළිවෙල මේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගය. දැන් අපි මෙතනදී අදහසක් මතුවෙනවා. අද වර්තමාන ලෝකයේ අපි හුඟක් දෙනේ ආශ්‍රව කෙලෙස් දුරු කරන්න තෝරගන්නේ මේන් එකයි. ඒ භාවනා පහතක්ද අපි හැමෝම කරන්නේ නිවන් දකින්න ආශ්‍රව කෙලෙස් නසන්න භාවනා කරනවා. හැබැයි මේ නිවන් මගේදී බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළේ 7 වෙනි තැන. පළවෙනි තැනට නෙවෙයි. පළවෙනි තැන උන්වහන්සේ දේශනා කළේ දසනා පහතබ්බ. දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් පහ කළ යුතුයි. ඒක සංවරයෙන් අදිවාසනයෙන් භාවනාවෙන් කරන්න බෑ. සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් භාවනාවෙන් අදිවාසනයෙන් පරිවර්ජණයෙන් බෑ. ප්‍රතිවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව ප්‍රතිවේක්ෂාවෙන් මිස දර්ශනයෙන් සංවරයෙන් භාවනාවෙන් බෑ. ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් ඉවසීමෙන්ම මිස දර්ශනයෙන් සංවරයෙන් භාවනාවෙන් විනෝදණයෙන් බෑ. පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව පරිවර්ජණයෙන්ම දුරු කළ යුතුයි. වෙන විදිහකින් බෑ. විනෝදණයෙන් වීරයෙන් දුරු කළ යුතු කෙලෙස් වීරයෙන්ම මිස වෙන විදිහකින් බෑ. භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව කෙලෙස් භාවනාවෙන්මයි දුරු කළ යුත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භාවනා පහතබ්බා කියන තැන මේ සූත්‍රය දක්වලා තියෙන බොජ්ජංග ධර්ම ටික. බොජ්ජංග ධර්ම වඩන එකටයි මේ සම්බුදු දහමේ භාවනාව කියන කොටස පනවලා තියෙන්නේ. අද දවසේ වර්තමානයේ අපි භාවනා කියන හැම කොටසක්ම අයිති වෙන්නේ බොහෝ වෙලාවට අපට හිතන විදිහට මේ විනෝදනා පහතබ්බා කියන තැනට වෙන්න පුළුවන්. උපන් අකුසල යටපත් කරන වැඩපිළිවෙල. ඊළඟට තියෙන්නේ දර්ශනා පහතබ්බා කියන තැන. දර්ශන භූමිය. මේ සූත්‍රය ගත්තාම මේ ආශ්‍රවක්ෂය සඳහා දක්වන ප්‍රතිපදාවේදී දක්වන්නේ කාමාසව, භවාසව, අවිජ්ජාසව. මේක දිඨාසවේ දක්වන්නේ. එයි අපි ආශ්‍රව ගැන කතා කරනකොට කාමාසව, භවාසව, අවිජ්ජාසව, දිඨාසව කියන 4ක් ගැන කියවෙනවා. සබ්බාසව සූත්‍රයේදී ආශ්‍රව 3යි. දිඨාසවේ ඉවත් වෙලා. ඒකට හේතුවක් තියෙනවා පින්තුනි. මේ ශාසනයේ ආරම්භය වෙන්නේ
දර්ශන භූමියේ. දස්සනා පහතබ්බා කියන තැනට එනකොට දර්ශන භූමියට එනවා කියනකොට එතන දිඨාසවය දුරු වෙලා සක්කාය දෘෂ්ටිය දුරු වෙලා සක්කාය දෘෂ්ටිය දුරු වෙලා මාර්ගයට ආපු කෙනාට නැති කරන්න තියෙන්නේ කාම ඇසුරු භව අවිජ්ජාශ්‍රව. ආශ්‍රව කියන වචනයට දෙන්න පුළුවන් සරලම අර්ථය පෙර ඇසුර කියන එක. පෙර ඇසුර. වර්තමානයේට අපි හැමතිස්සෙම එකතු කරගන්නේ පෙර ඇසුර. අපි හැමතිස්සෙම අනාගතයට යනව නෙමෙයි. අපි හැමතිස්සෙම ඇත්තට යන්නේ අතීතයටමයි. වර්තමානයේ ගැටෙනකොට අපි අතීතම සිහි කරගන්නේ. සිහි කළ දෙයමයි දැනගන්නේ. දර්ශනය කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය අපට කියලා දෙන තැන. දිඨාසවය දුරු කරන තැන. එතනට එනකොට මෙන්න මේ ටික සිද්ධ වෙලා තියෙන්න ඕන. ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. මෙන්න මේ වැඩපිළිවෙල තුල දර්ශන භූමියට එනකොට අපිට හමු වෙලා තියෙන්නට ඕන දුක්ඛයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමක් ලැබිලා තියෙන්න ඕන. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම ලැබුණා කියන්නේ සම්මා දිට්ඨිය උපන්නා. සම්මා දිට්ඨිය උපන්න කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ උපන්න. සම්මා දිට්ඨිය කිව්වේ කුමක්ද? ඛතමං ඡාවසෝ සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියලා කිව්වේ මේ හතරෙම නුවණට එකක නුවණට නෙමෙයි. හතරම මේ නුවණ හතරම එකතු කරලායි සම්මා දිට්ඨිය කියලා කිව්වේ. මේ සතර දැනුමම එකතු වෙන්න ඕන සම්මා දිට්ඨියට. දැන් අපි දර්ශන භූමියට එනවා කියනකොට මෙන්න මේ සතර දැනුමම එකතු කරගත්ත තැනක් අපිට ලැබෙන්න ඕන. එහෙම නැත්නම් අපිට ප්‍රතිපදාවක් කියන එකක් හම්බ වෙන්නේ නැහැ. ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ කාමාසව, භවආසව, අවිජ්ජාසව දුරු කිරීම සඳහා. ඒ ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව අපි උපදව ගන්න ඕනේ. ඒ උපදව ගත්තොත් තමයි ඒ වැඩපිළිවෙල තුල ඒ ආශ්‍රවක්ෂය කරන දහම් ප්‍රතිපදාව ක්‍රියාවට නගන්න පුළුවන් වෙන්නේ. පංච නිදර්ශනයක් ගත්තොත් පින්වතුනි අපි කරන හැම ක්‍රියාවකටම සතර දැනුමක්ම එකතු වෙලා තියෙනවා. මම ඔබට කියනවා අන්න අහවල් අල්ලපු කාමරේ බොහොම වටිනා ලස්සන දෙයක් තියෙනවා. එතනට ගිහිල්ලා බලන්න කියලා.
දැන් ඔබ මොහොතකට හිතන්න මේ ගැන. බොහොම වටිනා ලස්සන දෙයක් තියෙනවා අල්ලපු කාමරේ ගිහිල්ලා බලන්න. දැන් ඔබ ඒ කාමරේට ගිහිල්ලා බලනකොට දුර ඇරලා බලනකොට එහෙම දෙයක් පේන්නේ නෑ. හරි අඳුරුයි. කළුවරයි ඒ කාමරේ. ඇතුලේ ඇති කිසි දෙයක් පේන්නේ නෑ. පේන්නේ නැත්තේ ඇයි? අන්ධකාරය නිසා. දැන් ඔබ දන්නවා ඇතුළත ඇති දේ පේන්නේ නෑ. පේන්නේ නැත්තේ ඇයි? අඳුර නිසා. අඳුර නැති කලොත් බලන්න ඕන දේ බලන්න පුළුවන්. අඳුර නැති කළොත් බලන්න පුළුවන්. දැන් පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැති හේතුව අඳුර නැති කරන්න ඕන. අඳුර නැති කරන්න පුළුවන්. හැබැයි අඳුර නැති කරන හැටි දැනගෙන ඉන්න ඕන. දැන් හිතන්න කාමරේට එබුණා පේන්නේ නැහැ කිසිවක්. පෙනෙන්නේ නැති අඳුර නිසා කියලා දන්නවා වුණ දැන්. දැනුම් දෙකක් තියෙනවා. අඳුර නැති කරන්න පුළුවන් ආලෝකයෙන් කියන දැනුමත් ආවා. දැනුම් තුනක් වුණා. හැබැයි ආලෝකයේ උපදවන ක්‍රමය දන්නේ නැත්තම් ස්විච් එක තියෙන්නේ කොතනද කියලා දන්නේ නැත්තම් ආලෝකයේ උපද්දවනවා කියන කාරණාව ඔබට වෙන්නේ නැහැ. ආලෝකයේ උපදවන්න නම් ආලෝකයේ උපදවන ක්‍රමයක් දැනගෙන තියෙන්න ඕන. ආලෝකයේ උපදවන ක්‍රමයක් දන්න කෙනා ආලෝකයේ උපදවාගෙන ඒ ක්‍රමයෙන් ආලෝකයේ උපදවාගෙන අඳුර දුරු කරලා දැකිය යුතු දේ දකින්න පුළුවන්. මොහොතකට හිතන්න මේ කාමරයට ඇතුළු වෙච්ච කෙනෙක්. එක්කෙනෙක් ඉන්නවා මේකේ ආලෝකයේ උපදවන හැටි දන්නේ නැහැ. හැබැයි දැන් එයා දන්නවා එතන වටිනා දෙයක් තියෙනවා. තියෙන දේ පේන්නේ නැහැ අඳුර නිසා. අඳුර නැති කරන්න පුළුවන් කියලා දන්නවා. හැබැයි අඳුර නැති කරන හැටි ආලෝකයේ උපදවන හැටි දන්නේ නැහැ. එයාට ආලෝකයක් උපදවන්න ඉඩක් නැහැ, ක්‍රමයක් නැහැ. ඒ ආලෝකයේ උපදවන්න කියලා විවිධ දේ කරાવી. දෙවියන් වහන්සේට යාඥා කරાવી. පුද පූජා කරાવી. බාරහාර වේවි. වැඳ වැඳ ඉඳීවි. එහෙම නැත්නම් අනේ අපි අඳුරේ ඉන්න උපන් අය ආලෝකයක් කොහෙන්ද අපිට කියලා සුසුම් වෙලාවි. හැබැයි ආලෝකයේ උපදවා ගන්න මෙහිමයි කියලා දන්න කෙනා, ඒ දැනුම් හතරම එකතු වෙච්ච කෙනා, එයා දන්නවා මේකේ කාමරේ ලයිට් තියෙනවා. ඒකේ ස්විච් එක තියෙන්න ඕන මේ බිත්තියක මෙන්න මේ ප්‍රදේශවල. මේ ඇතුල් වෙන හරිය ඇති. දැන් එයා අඳුරේ මත ගන්නවා. දැන් ඇතුළත කිසි දෙයක් දැකලා නැහැ. අඳුර බව දන්නවා දැන්. මෙහි යමක් තියෙනවා, දකින්න යමක් තියෙනවා කියලා දන්නවා. ඒක තේින්නේ නැහැ අඳුර කියලාත් දන්නවා. අඳුර ආලෝකයෙන් නැති කරන්න පුළුවන් කියලාත් එයා දන්නවා. ඒ අඳුර නැති කරන්නේ ආලෝකයේ උපදවන්නේ මෙන්න මෙහෙමයි කියලා දන්නවා. දන්න කෙනා පිටිය දිගේ අඳුරේ මතගගා යනවා. යනකොට යට හම්බ වෙයි යම් උපකරණයක්. දැන් එයා දන්නවා එහෙනම් මෙන්න මෙතන තමයි ආලෝකයේ උපදවන තැන. අනේ ස්විච් එක ඔබනකොටම අඳුර දුරු වෙනවා, ආලෝකය ලැබෙනවා, දෙකේ යුක්ත දකින්න. දැන් බලන්න මෙන්න මේ නිදර්ශනය හොඳට ආලෝකය උපදවනවා කියන කාරණාව ලැබුණේ කාටද? සතර දැනුමකින් යුක්ත කෙනාට. බැලිය යුත්තක් තියෙනවා කියන දැනුම තිබුණා. පේන්නේ නැත්තේ අඳුර නිසා කියන දැනුම තිබුණා. අඳුර නැති කරන්න පුළුවන් ආලෝකයෙන් කියන දැනුම තිබුණා. ආලෝකය උපදවන්නේ මෙහිමයි කියන දැනුම තිබුණා. ඒ සතර දැනුමම එකතු වෙච්ච කෙනා තමයි ආලෝකය උපද්දවනවා කියන ක්‍රියාවට ගියේ.
අඳුරෙනුමුත් පටන් ගත්තා. පටන්ගෙන යා අඳුරෙම හරිතන හොයාගෙන ආලෝකය උපදව ගත්තා. අඳුර දුරු කළා. දෙකිය යුතු දෙකක්. ඔබටත් මටත් මේ ශාසනයේ මේ ආශ්‍රවක්ෂය කරනවා කියන මාර්ගයේ ප්‍රතිපදාව වඩනවා කියන්න නම් මෙන්න මේ වගේම සතර දැනුමක් ඕන. අර සරල ක්‍රියාවේදී සතර දැනුමක් මූලික වෙලා තියෙනවා නම් මේ අනන්ත සංසාර දුක් විඳින මේ ගමන නිමා කරන මේ වැඩපිළිවෙලට ඒ සතර දැනුමින් තොරව කටයුත්තක් හම්බ වෙන්නේ නැහැ. දැන් අපි හුඟක් දෙනකොට දුක කියලා තේරෙනවා. අපි කෙනා හඳුනාගත්ත දුකක් තියෙනවා. සංසාර දුකක් තියෙනවා. දුකට හේතුවක් හඳුනාගෙන තියෙනවා තණ්හාව වෙන්නේ නැති කියලා. තණ්හාව නැති කළොත් මේ දුක ගෙවෙනවා කියලා දන්නවා. හැබැයි අපි තණ්හාව නැති කරන හැටි දන්නේ නැහැ. අපි තණ්හාව නැති කරගන්න කියලා එක උත්තරයක් අරන් තියෙන භාවනා කරන්න ඕන. ඒ නිසා අපි තරංගෙට භාවනා කරනවා. නානාවිද ගුරුවරුන් ආචාර්යවරුන් හොයාගෙන යමින් භාවනා කරනවා. අර කාමරයට ඇතුල් වෙච්ච කෙනා විදුලිය උපදවා ගන්න මෙහිමයි කියලා දැනගෙන නොසිටියානම් නොසිටිය කෙනා ආලෝකය උපදවා ගැනීම සඳහා කළ දේ විවිධයි. ඒ වගේ ලෝකයේ ඔබත් මමත් දුක ගැන යම් දැනුමක් තිබුණත් සමුදය තණ්හාවයි කියලා දැනගෙන තිබුණත් තණ්හා ක්ෂය කිරීම නිවනයි කියලා දැනගෙන තිබුණා. හැබැයි තණ්හාව නැති කරන්නේ මෙහිමයි කියන ක්‍රමේ අපිට හම්බ වුණේ නෑ. ඒ නිසා අපි තණ්හාව නැති කරන්න, අඳුර නැති කරන්න, එළිය උපදවන්න එක දේවල් කළා. මේ පිරිස අතරේ අපි ප්‍රශ්න කළොත් ඒ එළිය උපදවන්න කරන ක්‍රියාකාරකම් එකිනෙකට වෙනස්. එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. හැමෝම මේ ආලෝකයේ උපදවන්න, අඳුර දුරු කරන්න මොන හරි යමක් කරනවා. එහෙම කරලා බෑ පින්තුනි. මේ අඳුර දුරු කරලා ආලෝකයේ උපද්දවන්න, දුකට හේතුව නැති කරලා දුක නැති කරන්න, ඒකට ක්‍රමයක් තියෙන්න ඕන. අන්නේ ක්‍රමයේ ලැබෙන්නේ සතර දැනුමක් එක්ක. ඒකයි සම්මා දිට්ඨිය කියන මාර්ගයේ උපදිනකොට සම්මා දිට්ඨිය උපන්නොත් සම්මා සංකප්පේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගයේ උපදිනවා. ඒ කියන්නේ ත්‍රිශික්ෂාව හම්බ වෙනවා. සම්මා දිට්ඨිය උපන්න කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං, ඉදං උච්චති සම්මා දිට්ඨි. මේ සතර දැනුමට නේද සම්මා දිට්ඨිය කිව්වේ? මේ සතර දැනුමට සම්මා දිට්ඨිය කිව්වේ. එහෙනම් අපි මාර්ගයේ වඩනවා කියන්නේ නම් මේ සතර දැනුම අර්ථවත් වෙලා තියෙන්න ඕනේ එතන. මොකක්ද සතර දැනුම? දුක දැනගෙන ඉන්න ඕන. දුකට හේතුව දැනගන්න ඕන. දුක නැති කරන හැටි නැති කිරීම දැනගන්න ඕන. නැති කරන්නේ මෙන්න මෙහෙමයි කියලා දැනගන්න ඕන. අන්න ඒ දැනුමට එන ආපු තැන තමයි දර්ශන භූමිය කියලා පෙන්වුවේ. අපි මෙන්න මේ සතර දැනුමට එනකන් දර්ශන භූමියට ආවේ නැහැ. මාර්ගයට ආවේ නැහැ.
ඒ නිසා අපිට කියන්න අයිතියක් නැහැ අපි මාර්ගයේ වඩනවා කියලා. මාර්ගයේ වඩනවා කියන්න නම් සම්මාදිට්ඨිය ඉපදිලා තියෙනවා. සම්මාදිට්ඨිය ඉපදිලා නම් එතන අර්ථවත් වෙලා තියෙන්න ඕන දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය කියන සතර නුවණ. අන්න එතන වැටුණා නම් එතන ලැබුණා නම් ඒ ලැබුණේ කාටද නොලැබුණේ කාටද කියන එක නිවැරදිව සැක නැතුව මේ සූත්‍රය තුලින් අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ ඒ ටික දේශනා කරන්නේ මේ ශාසනය තුල පුද්ගල භාවයෙන් දෙදෙනෙකු පිළිබඳව අපට පැහැදිලි කරලා දෙනවා. අශෘතවත් පුතුජනයා හා ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා. අශෘතවත් පුතුජනයා හා ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා. කවුද අශෘතවත් පුතුජනයා? කවුද ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා? උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දර්ශනයෙන් දුරු කළ යුතු ආස්ත්‍රව කියන ක්‍රමයේ යටතේ පැහැදිලි කරනවා. ඛතමේච භික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා ඉද භික්ඛවේ අසුතවා පුතුංජනු අරියානං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදු අරිය ධම්මේ අවිනීතු සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදු සප්පුරිස ධම්මේ අවිනීතු. ඔන්න අශෘතවත් පුතුජනයා පිළිබඳව උන්වහන්සේ මූලික හැඳින්වීමක් කරනවා. ආර්යයන් නොදැක්ක, ආර්ය ධර්මෙහි අදක්ෂ, ආර්ය ධර්මෙහි නොහික්මනු, සත්පුරුෂයන් නොදැක්ක, සත්පුරුෂානං අදස්සාවි, සත්පුරුෂයන් නොදැක්ක, සත්පුරුෂ ධර්මයේහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයේහි නොහික්මුණු කෙනා ශ්‍රුතවත් පුතුජනයා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ගැන උන්වහන්සේ දේශනා කරනවා සුතවාචකෝ අරිය ශාවකෝ අරියානං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතු සම්පුරිසානං දස්සාවි සම්පුරිස ධම්මස්ස කෝවිදෝ සම්පුරිස ධම්මේ සුවිනීතු. ආර්යයන් දකින, ආර්ය ධර්මයේ දක්ෂ, ආර්ය ධර්මයේ හික්මනු, සත්පුරුෂයන් දකින ඇසුරු කරන, සත්පුරුෂ ධර්මයේ දක්ෂ, සත්පුරුෂ ධර්මයේ හික්මනු කෙනා ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා. හැබැයි සත්පුරුෂයෝ ළඟ හිටිපමණින් ඒ සත්පුරුෂ ධර්මයේ ඇසුරු කළ පමණකින් ශ්‍රුතවත් ආරි ශ්‍රාවක භාවය ලැබෙන්නේ නැහැ. ඔබට මතක ඇති මහා කාශ්‍යප හාමුදුරුවෝ ළඟ හිටිය ගෝලයෙක් ගැන. මහා කාශ්‍යප හාමුදුරුවෝ නිරන්තරවම වැඩ සිටියේ වනාන්තරේ. උන්වහන්සේ දූතාංගධාරීන් අතර අග තනතුරු ලැබපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ නිරන්තරවම අරණ්‍ය වාසයේ ගත කරන ඒ දූතාංගයේ සමාදන්ව සිටියේ.
උන්වහන්සේ රෝගී වෙච්ච අවස්ථාවක උන්වහන්සේගේ උපස්ථානයේට ගම්වැසියන් තමන්ගේ දරුවන් දෙදෙනෙක් පැවිදි කරලා උන්වහන්සේගේ උපස්ථානයට ලැබුවා. මේ එක හාමුදුරු කෙනෙක් හරි දක්ෂයි. මහා කාශ්‍යප හාමුදුරුවන්ට හරි හිතයිසි. උන්වහන්සේගේ ඕනෑපාකම් හොයලා බලලා කටයුතු කරනවා. අනිත් හාමුදුරුවෝ හරි කම්මැලි යලසයි. හැබැයි අර හාමුදුරුවෝ වැඩ කරනකන් ඉඳලා නම දාගන්න දක්ෂයි ඒ හාමුදුරුවෝ. අර පොඩි හාමුදුරුවෝ වතුර ටික ලිපේ තියලා උණු පෙන් හදලා වතුර මුට්ටිය පැහෙන තරමට ගිහිල්ලා කියනවා කාශ්‍යප හාමුදුරුවනේ උණු පෙන් හදලා තියෙන වඩින්න නහන්න. ඉතින් අර හාමුදුරුවෝ කතා කරන්න යන්නේ නෑ මුකුත් නිහඬ වෙලා පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් බොහෝම මහන්සි වෙලා උණු පෙන් උණු කළා වගේ අර හාමුදුරුවෝ එක් කරගෙන ඇවිල්ලා මහා කාශ්‍යප හාමුදුරුවන්ට නාන්න උණු පෙන් හදලා. මෙහිම කලක් යනකොට අර හාමුදුරුවෝ කල්පනා කළා මේ හාමුදුරුවන්ට පාඩමක් උගන්වන්න ඕන. දවසක් මොකද කළේ? මුට්ටිය නිකන් ලිපේ තියලා වතුර දාන්න නැතුව ගින්දර ටිකක් ලං කරලා තිබුවා. අර හාමුදුරුවෝ නිදාගෙන ඉඳලා නැගිටලා බැලුවා වෙන්ද වෙලාවට හරි වතුර මුට්ටිය ලිපේ. ඉක්මනින් දුවලා ගිහිල්ලා කිව්වා මහා කාශ්‍යප හාමුදුරුවනේ උණුපන් හැදුවා හරි මහන්සි වෙලා නිවෙන්න ඉස්සෙල්ලා වඩිමු හාමුදුරුවනේ. හාමුදුරුවෝ වැඳලා බලනකොට පළඳි පැන්නේනේ. ඉතින් මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ බව දැනගෙන මේ හාමුදුරන්ට තදින් අවවාද කළා. මේ හාමුදුරුවෝ කොහොම තදින් මහා කාශ්‍යප හාමුදුරුවන්ට ගුරු හාමුදුරුවන්ට කිපුණා. පස්සේ දවසක මේ හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ අනිත් හාමුදුරුවෝ පින්ඩපාත යනකන් ඉඳලා ගමේ වෙනත් පැත්තකට ගිහිල්ලා කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ ටිකක් අද අසනීපින් පින්ඩපාතේ වඩින්නේ. උන්වහන්සේට එක්ක දාන ගෙනියන්න ඕනද? මහා කාශ්‍යප හාමුදුරුවන් අසනීපයි කියලා කිව්වහම රසවත් දේ ප්‍රණීත දේ හොඳ දේ පිළියෙල කරලා මේ පොඩි හාමුදුරුවන්ට දෙන්න. ඒ හාමුදුරුවෝ පැත්තකට ගෙනලා මේක හොඳට වළඳලා ටිකක් නිදා ගන්න. පස්සේ කාලෙක හාමුදුරුවෝ මේ පැත්තට පිටපාතේ වැඩියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙන් අහනවා නේ ස්වාමීන් වහන්සේ අසනීප වෙලා හිටියලු නේද? උන්වහන්සේ කියනවා නෑ නෑ මට එහෙම අසනීපයක් තිබුණා නෑ අර පොඩි හාමුදුරුවෝ වහන්සේ අසනීපයි කියලා දානේ අරන් ගියා. එදත් ඇවිල්ලා උන්වහන්සේ තදින් අවවාද කළා. එහෙම කරන්න එපා මහණෙනි මේ සරුවක් ශාසනේ. මේ ශාසනය තුල අපි හැදෙන්න ඕන, හික්මෙන්න ඕන, මේ දුක් ගෙවා ගන්න ඕන කියලා අවවාද කළා. සතං හි සෝපියෝ හෝති අසතං හෝති අප්පියෝ. මේ අවවාදයේ සත්පුරුෂයන්ට නම් හොඳයි, අසත්පුරුෂයෝ කිපෙනවා. මේ හාමුදුරුවෝ කල්පනා කළා හිත ඉන්නකො මම කරන්න. අනිත් හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ පින්ඩපාතේ වඩිනකන් ඉඳලා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අනිත් හාමුදුරුවන්ගේ කුටි ඔක්කොම ටික ගෙනි තියලා පැනලා ගියා. අන්න සත්පුරුෂ ශාස්ත්‍රයේ හිටියා. සත්පුරුෂයන් ඇසුරු කළා. සත්පුරුෂයන් ළඟ හිටියා. නමුත් අසත්පුරුෂකම එහෙමම තිබුණා. එනිසා සත්පුරුෂයෝ දකින පමණකින් සත්පුරුෂයෝ ළඟ හිටිය පමණකින් සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් උනාද නැද්ද කියන එක මනින්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තැන. මේ අසෘතවත් කෙනා ආර්යයන් සත්පුරුෂයන් නොදකින ඒ ධර්මයේ අදක්ෂ නොහික්මුණු බව සනාත වෙන්නේ ඔහු දන්නේ නැහැ. මනසිකරණී ධම්මේන පජානාති අමනසිකරණීයේ ධම්මේන පජානාති සෝ මනසිකරණීයේ ධම්මේ අප්පජානන්තු අමනසිකරණී ධම්මේ අප්පජානන්තු යේ ධම්මා න මනසිකරණීයාතේ ධම්මේ
යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති. ඔන්න අසෘතවත් භාවයේ ගොඩනගන්නේ කොහොමද? ඔහු මෙනෙහි කළ යුතු දේ දන්නේ නැහැ. මනසිකරණීයේ ධම්මේ නප්පජානාති. මෙනෙහි නොකළ යුතු දේ දන්නේත් නැහැ. අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. සෝ මනසිකරණීයේ ධම්මේ අප්පජානන්තෝ. ඔහු මෙනෙහි කළ යුතු දේ නොදන්නේ, මෙනෙහි නොකළ යුතු දේ නොදන්නේ. යම් ධර්මයක් මෙනෙහි නොකළ යුතු නම් ඒ ධර්මිය මෙනෙහි කරනවා. යේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් ඒ ධර්මයේ මෙනෙහි කරන්නේ නැහැ. යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති. මෙනෙහි කළ නොකළ යුතු දේ මෙනෙහි කරනවා, මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. ඔන්න අසෘතවත් භාවයෙන් ලැබෙන ප්‍රතිඵලය. ශ්‍රුතවත් භාවයටපත් වෙනකොට අර සැබෑ ඇසුරටපත් වෙනකොට සත්පුරුෂයන් ආර්යයන් අපට ලැබුණොත්, ඒ ඇසුරටපත් වුණොත්, ඒ ධර්මයේ ශ්‍රවණය කළොත්, එහි දක්ෂ වුණොත්, එහි හික්මනකොට අපි හඳුනා ගන්නවා මනසිකරණීයේ ධම්මේ පජානාති. අමනසිකරණීයේ ධම්මේ පජානාති. සෝ මනසිකරණීයේ ධම්මේ පජානන්තු. අමනසිකරණීයේ ධම්මේ පජානන්තු. යේ ධම්මා න මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති. යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති. ඔන්න සත්පුරුෂයන්ගේ ආර්යයන්ගේ ඇසුරටපත් වුණාම ලැබෙන ප්‍රතිලාභය තමයි, ලබන්න ඕන ප්‍රතිලාභය තමයි මෙනෙහි කළ යුතු දේ දැනගන්න ඕන. මෙනෙහි නොකළ යුතු දේද දැනගන්න ඕන. මෙනෙහි කළ යුතු දේ දන්නවා නම්, මෙනෙහි නොකළ යුතු දේ දන්නවා නම්, ඒ බව දන්න කෙනා යමක් මෙනෙහි නොකළ යුතු නම් ඒ දේ මෙනෙහි කරන්නේ නැහැ. යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් යේ ධම්මේ මනසිකරණී. යම් ධර්මයක් මෙනෙහි කළ යුතු නම් තේ ධම්මේ මනසිකරෝති. ඒ ධර්මිය මෙනෙහි කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ එතකොට මෙනෙහි කළ යුතු දේ දන්න, මෙනෙහි නොකළ යුතු දේ දන්න. ඒ අනුව මෙනෙහි කළ යුතු ධර්මියෝ මෙනෙහි කරන, මෙනෙහි නොකළ යුතු ධර්මයෝ මෙනෙහි නොකරන කෙනා. එතකොට අපි කල්යාණ මිත්‍ර ආශ්‍රයයට, සත්පුරුෂ ආශ්‍රයයට, ආර්ය උත්තමයන්ගේ ඇසුරට ගිහිල්ලා අපි ලබන්න ඕන ප්‍රතිඵලය තමයි මේන් කියවෙන්නේ. මෙන්න මේ හැකියාව අපට ලැබෙන්න ඕන සද්ධර්මයේ තුලින්. කල්යාණ මිත්‍රාශ්‍රයෙන්, සද්ධර්ම ශ්‍රවණයෙන්, යෝනිසෝ මනසිකාරය. අර සෝතාපන්නාංග ගැන මතක් කළොත් කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නෑ යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය නොහඳුනන කෙනෙකුට. යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය හැඳිනීමක් නෑ ඊට අදාළ සද්ධර්මයේ නොලැබුණොත්. ඒ අදාළ සද්ධර්මයේ ලැබෙන්නේ කාගෙන්ද? අන්න එතන ආර්ය භාවයේ, සත්පුරුෂ භාවයේ තිබෙන්න ඕන. දැන් එහෙමනම් අපිට අර කියන දර්ශන භූමියට පැමිණෙන්න
දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය කියන සතර දැනුම ලබන්න මෙන්න මේ ආශ්‍රයෙන් එන මේ සද්ධර්මයෙන් ඉගෙන ගන්න ඒ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හඳුනගෙන තියෙනවා. දැන් අපි එක් එක්කෙනාගෙන් කතා කරලා බැලුවොත් මේ හැම කෙනෙක්ම යම් අයෝනිසෝ මනසිකාරයක් හඳුනනවා. යම් ආකාරයක යෝනිසෝ මනසිකාරයක් හඳුනනවා. මේ අත දන්නවා පින පව කුසලයේ අකුසලයේ. මේ හිත පහළ වෙනකොට අකුසල් හිතක් කියලා දන්නවා. මේ හිත පහළ වෙනකොට කුසල් හිතක් කියලා හඳුනන බවක් තියෙනවා. කුසල සිත අකුසල හිත හඳුනන බවක් තියෙනවා යම් දුරකට. එහෙත් ඒ ප්‍රමාණවත් වන්නේ නේ ඒ යෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ මනසිකාරයේ ප්‍රමාණවත් වෙන්නේ නේ ඒ දර්ශන භූමියට පැමිණ සිටින්නේ. ඒ යෝනිසෝ මනසිකාරය ඉදං දුක්ඛං යෝනිසෝ මනසිකරෝති. මේ දුකයි කියලා දකින්න දෙයක් හම්බ වෙන්න ඕන. මේ සමුදයයි කියලා දකින්න දෙයක් හම්බ වෙන්න ඕන. මේ නිරෝධයයි මේ මාර්ගයයි කියන දකින්න තැනකට අපි එන්න ඕන. ඒකයි දර්ශනා කියලා කියන්නේ. එතනට එන්න ඔය මානසිකාර්ය ප්‍රමාණවත්ද නැද්ද කියන එක අපි පෞද්ගලිකව දන්නේ නැහැ. අපි තේරුම් ගමු ඒක ප්‍රමාණවත්ද, එහෙම එකක් අපි ළඟ තියෙනවද, එහෙම නැත්නම් අපි හොයන්න ඕනද. මොකද ඒකත් මේ සූත්‍රයේම ඊළඟට අපිට දේශනා කරනවා. අමනසිකරණීයානං අමනසිකාරා මනසිකරණීයානං අමනසිකාරා අනුප්පන්නා චේව ආසවා uppajjanti uppannaa ච ආසවා පවද්ධන්ති. ඔන අසෘතවත් පෘතුජනයා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරලා මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකිරීමෙන් නූපන්නාශ්‍රව උපදවා ගන්නවා. උපන්නාශ්‍රව වැඩි දියුණු කරගන්න. ඔහුගේ අයෝනිසෝ මනසිකාරය කෙබඳුද කියලා ඊළඟට අපිට දේශනා වෙනවා. මෙන්න මෙතන හරි වැදගත් පිටු. අපිට අපිව හඳුන ගන්න. මට සත්පුරුෂාශ්‍රයක්, කල්යාණ මිත්‍රාශ්‍රයක්, ආර්ය දැක්මක් වෙලා ඇද්ද? මා ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ දක්ෂද? මා ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ හික්මුණු කෙනෙක්ද කියන සැබෑ අවබෝධය ලබන්න පුළුවන් වෙනවා. තව කෙනෙකු කියන කරන දෙයක් නිසා නෙමෙයි, තමාට තමාවම හඳුනගන්න. උන්වහන්සේ මෙසේ දේශනා කරනවා. සෝ එවං අයෝනිසෝ මනසිකරෝති අහෝසින් නුකෝ අහං අතීත මද්දානං නනුකෝ අහෝසින් අතීත මද්ධානං කින්නකෝ අහෝසින් අතීත මද්ධානං කතංනුකෝ අහෝසින් අතීත මද්ධානං කිං හුත්වා කිං අහෝසින්නකෝ අහං අතීත මද්ධානං. මෙසේ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනාට මෙන්න මේ වගේ අදහස් ටිකක් එනවා. දැන් බලන්න ඔබත් මම අතීතයේ හිටියද? මම අතීතයේ හිටියද? මම අතීතයේ හිටියේ නැද්ද?
මම පෙර කවුරු වෙලා ඉන්නේ නැද්ද? මම කොහොම කෙනෙක් වෙන්නේ නැද්ද? මොන වගේ වර්ණයෙන්, මොන වගේ ගෝත්‍රයෙන්, මොන වගේ නමකින් ඉන්නේ නැද්ද? මම කවුරු වෙලා කවුරු බවට පත් වෙන්නේ නැද්ද? අතීත භවය ඇසුරු කරගෙන මෙන්න මේ විදිහ අදහසක් පහළ වෙනවා නම් ඒ තාම අයෝනිසෝ මනසිකාර්ය නොහඳුනන භවයේ ප්‍රතිඵලයක්. තාම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයේ ලැබිලා නැහැ. අතීතයේ පිළිබඳව ඔබට මට එහෙම හිතෙනවා නම් මම අතීතයේ හිටියද? මම අතීතයේ හිටියේ නැද්ද? කවුරු වෙලාද හිටියේ? කොහොම කෙනෙක් වෙලා ඉන්නේ නැද්ද? කවුරු වෙලා කවුරු බවට පත් වෙන්නේ නැද්ද? ඒ වගේම අනාගතයේ පිළිබඳව භවිස්සාමි නුකෝ අහං අනාගත මද්ධානං නනුකෝ භවිස්සාමි අනාගත මද්ධානං කින්නුකෝ භවිස්සාමි අනාගත මද්ධානං කතං නුකෝ භවිස්සාමි අනාගත මද්ධානං කිං උත්වා කිං භවිස්සාමි නුකෝ අහං අනාගත මද්ධානං මං අනාගතේ උපදීද? මං නම් අනාගතේ උපදින්නේ නැහැ. මං අනාගතේ කවුරු වෙලා මුඛෙක් වෙලා උපදීද? තිරිසනෙක් වේද, පෙරේතෙක් වේද, දෙවියෙක් වේද, මිනිසෙක් වේද? මොන වගේ වර්ණ ඇති කෙනෙක්, මොන වගේ කෙනෙක්, මහේසාක්‍ය කෙනෙක් වේද, අල්පේසාක්‍ය කෙනෙක් වේද, බඩගාන කෙනෙක් වේද, හතර පහ ඇති කෙනෙක් වේද? අනාගතයේ පිළිබඳව හිතෙනවා නම් කවුරු වෙලා කවුරු බවට පත් වේවිද කියලා හිතෙනවා නම් මෙන්න මේ අයෝනිසෝ මනසිකාරය. දැන් බලන්න අපි මේවෙන් මිදිලාද කියලා. අපි අතීතයේ පිළිබඳවත් හිතනවා, අනාගතයේ පිළිබඳවත් හිතනවා. අපි මාර්ගයට ආවනම් මේවා තිටින්න බෑ. ඊළඟට වර්තමානයේ තුලක් තියෙනවා හිමම. වර්තමානයේ තුලත් ඒතරයි වා පච්චුප්පන්නං අද්ධානං අජ්ජත්තං කතං කති හෝති අහං නුකෝස්මි නෝ නුකෝස්මි කින්නුකෝස්මි කතං නුකෝස්මි අයං නුකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුහිංගාමි භවිස්සති. මම කියලා කෙනෙක් ඉන්නවද? මම කියලා කෙනෙක් නැහැනේ. මම කවුරුද? මම මොන වගේ කෙනෙක්ද? මේ සත්‍යය කොහේ ඉඳලා ආවේ, කොහෙට යයිද? මෙන්න මේ කියන අතීත අනාගත වර්තමාන කාලත්‍රයේහි මේ අදහස් ටික පහළ වෙනවා. එතන නැහැ සම්මාදිට්ඨිය. අපි හරි තැනට ඇවිල්ලා නැහැ. දැන් සමහර වෙලාවට පුදුමයි පින්වතුනි, හරි තැනට ආවා කියන අයත් ඉන්නේ මේ වැරදි අදහස් වලමයි. පසුගිය කාලෙක අපේ ආරණ්‍යක කැලේක වැඩි හාමුදුරු කෙනෙක්, බොහොම ජනප්‍රිය, බොහොම ප්‍රසිද්ධ ආරණ්‍යක ප්‍රධාන හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවොත් එක්ක මම දැන් ගලින් ගලට පැන පැන කැලේ එළියට එනවා. එනකොට මේ හාමුදුරුවෝ කියනවා, "ඉස්මතුනි, අපි නම් ඉතින් සංසාරේ ඉවර කරගෙන ඉන්නේ, තව එක සැරයක් විතර තමයි මේ පැත්තට එන්න වෙන්නේ." එන් තව එක සැරයයි මෙහාට එන්නේ. ඒ කියන්නේ හාමුදුරුවෝ කියන්නේ දැන් සකදාගාමී වෙලා. දැන් මට මතකයි එතකොට සබ්භාසව සූත්‍රයේ මෙහෙම තියෙනවා. දැන් මම තව එක සැරයයි එන්නේ. අනාගතයේ පිළිබඳව තාම සැක දුරු වෙලා නැහැ. තාම මම ඉන්නවා. මම නැති වෙලා නැහැනේ. මම ඉන්නවා.
අපි සක්කාය දෘෂ්ටිය දුරු කළා කියලා කියන්නේ මාර්ගයේ උපන්න කියන්නේ මම නැති වෙනවා. මම ඉන්නකන් අතීතයේ පිළිබඳව අදහස් තියෙනවා. අනාගතයේ පිළිබඳව අදහස් වෙනවා. වර්තමානයේ පිළිබඳව අදහස්. මම මේ වගේ කෙනෙක්, මම මේ වගේ තත්වයකටපත් වෙච්ච කෙනෙක්. මෙන්න මෙහෙම අඟවන අය ගැන ටිකක් ප්‍රවේශම් වෙන්න. අද එහෙම අය හරියට ඉන්නවා. එහෙම කියා තමයි මේ වැරදි පාරවල් කියලා දෙන්නේ. එනිසා අපි ප්‍රවේශම් වෙන්න ඕන අපි දැනගන්න ඕන දැන් අපි හඳුන ගන්න යන්න එපා. තමන් හඳුන ගන්න මට මේ කාලත්‍රයේහි සැකපොත්. මොකද ධර්මයේ අකාලික. අකාලික තැනකට එන්න ඕන අපි. අකාලිකයි. මෙතෙන්ටපත් වෙලා අපි මෙන්න මේ කාලත්‍රයේ මේ අදහස් පහළ වෙනවා නම් අපි දැන් තව ඉක්මන් කරන්න, වීරිය කරන්න, උත්සාහවත් වෙන්න, හොයන්න, සත්පුරුෂ ඇසුරට යන්න, සද්ධර්මයේ හි දක්ෂ වෙන්න, එහි හික්මෙන්න තව කාලයේ තියෙන ඉක්මන් වෙන්න ඕන. දැනුත් ප්‍රමාද නැහැ. ඊළඟට මෙන්න මේ කාලත්‍රයේහි මේ සැක සංකා පහළ වෙනවා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝ එවං අයෝනිසෝ මනසිකරෝතු චන්නං දිට්ඨිනං අඤ්ඤතරා දිට්ඨි උපජ්ජති. මෙන්න මේ අයෝනිසෝ මනස්කාරයෙන් යුක්ත වෙන කෙනා ඒකාන්තයෙන් මෙන්න මේ දෘෂ්ටි හයකින් එකකට වැටෙනවා කියලා දෘෂ්ටි හයක් පෙන්වනවා. මම හිතනවා අද දවසේ මීට වඩා විලාව දෙන එකක් නෑ මට නේද? එනිසා අපි මේක අද ඒ දෘෂ්ටි ගැන කතා කරන්නේ නැහැ. අපි අනිත් දවසේ දෘෂ්ටි ටික කතා කරලා අපි ඒ කාලත්‍රයේ සැක සංකා වලින් ඒ දෘෂ්ටි වලට නොඇති සම්මා දිට්ඨියට පැමිණෙන්නේ කොහොමද කියන කතාව අපි කරමු. හැබැයි මේ සූත්‍රයේ හරි දෙකෙන් මම හිතනවා සිකුරාද බදාද දෙකම මේ සූත්‍රයට යොදාගත්තොත් නම් ඉවර කරන්න පුළුවන්. කවිඥා සූත්‍රයේදී කියවෙන්නේ මේ අදහස් ටිකමයි. එහෙම නැත්නම් මේ මාස 3 මේ සූත්‍රය ඉවර කරගන්න බැරි වේවි. ඉතින් සිකුරාදා දවසත් බදාදා දවසත් දෙකම මේ සඳහා යොදාගත්තොත් යම් අවසානයක් දෙක ගන්න පුළුවන්. මේක ඔබේ තීරණය. ඉතින් දැන් අද දවසේ බොහෝ වෙලාවක් බොහෝම සදහැසිතින් අපිට බොහෝම කලාතුරකින් මේ වගේ වාඩි වෙච්ච ඉරියව්වෙන් යඬව ඉඳගෙන බොහෝමත්ම සදහැසිතින් බණහන පිරිස් හම්බ වෙන්නේ. ඉතින් අපි හරි සතුටින් ඒ අයට බණ කියනවා. ඉතින් මේ පිරිස් බොහෝමත්ම සදහැසිතින් බොහෝමත්ම ගෞරවයෙන් ඉතා ඕනකමින් යමක් දැනගන්න, ඉගෙන ගන්න, අවබෝධ කරගන්න මේ දුකින් මිදෙන්න ඕන කියන කැමැත්ත ඇතුවම බණ ඇහුවා. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබට මේ ජීවිතේම මේ වස් කාලය ඇතුළතම මේ උතුම් ධර්මයේ පසක් කරගන්නට, ඒ උතුම් සත්‍ය අවබෝධ කරගෙන සසර දුක් ගෙවා ගන්නට ඔබට ශක්තිය භාග්‍ය වාසනාව සැලසේවා. යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් මගහැරේවා. ඒ උතුම් ලෞතුරු ධාමින් නිවන් සුවයෙන් සැනසීම කල් වේවා සිද්ධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අපි අද දවසේ මේ මුතිය රැස් කළා උදාර කුසල පුණ්‍ය ධර්මයන් මත බුදුවන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු මේ ස්ථානයට ගමට පලාතට තම තමන්ගේ ගෘහ වස්තු ආදීට අධිපුරවිත සියලු දේව සමූහයාටත් මේ පින් අයිති වේවා. දිවිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් නමා නිවනින් සංසිත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරමු. අපි හැමදෙනා නමින් නැසී මේ පරලෝකීය අද දවසේ දායකත්වයේ ලබාගත් පින්වතුන් නමින් නැසී මේ පරලෝකීය මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුව දරුවන් ආදී සංසාරගත සියලු ඥාතියින්ටත් එවැගේම මේ පුණ්‍ය ස්ථානයේ වික්‍රීම සඳහා යතීතී පටන් කටයුතු කළ මේ සමහන්සි වුණු ධනේ වැය කළ ශ්‍රමයේ වැය කළ දාවිද හෙළූ යම් පිරිසක් මේ පරලෝක සත්‍යංගේ හැම දිනාටම මේ පුණ්‍ය භූමියේ අනුශාසකත්වයේ ධර්මින් කටයුතු කරන මේ පින්වත් ස්වාමීන් වහන්සේලා නමින් මේ පරලෝකයේ මෞපිය සහෝදර ගුරුවර ආදී ඥාතියින්ටත් ඒ විහාර ගණේ අපවත් වී වදාලා ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලාට ඔබ අප හැම දිනාටත් වැඩි ගුරු දෙමාපියන්ටත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා නමින් මේ පරලෝකයේ හැම දිනාටම මේ පින් අත්පත් වේවා. සංසාර ජීවිත සුවපත් වේවා. සපවත් වේවා. දුක් පිරි සංසාර කතරින් විතර වේවා. සාදු කියලා පුණ්‍යානුමෝදන්. ඔබ අප හැම දිනාටම අද දවසේ දායකත්වයේ දරූ ඒ පින්වත් සෑම සියලු දෙනාටත් ඒ පවුල්වල සියලු දෙනාටම ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාටත් අපේ කල්යාණ මිත්‍ර උපකාරක උපස්ථායක හැම දිනකටම මේ පින් 100ක් වේවා. සසර ජීවිත සුවපත් වේවා. සපවත් වේවා. මේ සසර ගමනේ සරණාතුරු නරක ආදී දුක දිබයකට සාපපාසාදී දුකකට නොපෙමින පාපී දුර්ජන දුෂ්ට ඇසුරින් මිදී දෙලොව දියුණුව සලසා දෙන සුගති මඟ නිවන් මඟ පාදා දෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රයම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමා නිවන් සුව කල්වේවාම අපි හැම දිනාටම ලැබේවා. සලසී සම්භීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තං සරාජෝ සුඛී දීඝායුතෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti විසග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු. ධර්ම ශ්‍රවණාන සංසබලෙන් හැමතෙම නිවන් සුව සැලසේවා.